නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයෙන් දරන්නේ තම සුජීවත්ව සිටින දෙමාපියන්ට නිදුක් නිරෝග සුවය සහ දීර්ඝායුෂ ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් බලාපොරොත්තුවෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි සහ මිල්දුරාහි පදිංචි පින්වත් දූ දරුවන් පිරිසක් විසින් ඒ දරුවෝ මේ ධර්ම දානමේ පින සියලු දානයන් පරදවන ධර්ම දානමේ පින රැස් කරගෙන බලාපොරොත්තු වෙන්නේ තමන්ව මෙලොවට දායාද කළ ආදරණීය දෙමාපියන්ට නිරෝග සුවය දීර්ඝායුෂ පිණිස පින් අනුමෝදන් කරන්න. ධර්මය කියලා කියන්නේ පින්වතුනි, මිනිස්යාගේ මේ සත්වයාගේ సంతානේ කෙලෙස් පීඩා වලින් විඳව යන సంతානේ සංසිඳවන දේ. ඒ සංසිඳවීම කරන්නේ මේ ලාමක දෙයකින් නෙමෙයි. දැන් මේ මිනිසුන්ට ප්‍රශ්න පීඩා කරදර එනකොට ඒ මිනිසුන්ව සන්තෝෂ කරන්න කියලා සාමාන්‍ය ලෝකේ තියෙන ලාමක දෙයක්මයි. සමහරවිට මිනිසුන්ට පීඩා ආවහම මිනිසුන්ට විපත් වුණාම ඒ මිනිසුන්ට විපත් අමතක වෙන්න කියලා සංගීත සංදර්ශන තියෙනවා. එතකොට ඒ සංගීත සංදර්ශනයට ගිහිල්ලා නටපුවාම මිනිස්සුන්ට ඒක හරියයි කියලා. එහෙම නැත්නම් මිනිස්සුන්ට මේ සමහර දැන් ඔය ඥාතීන් අතර අපි හිතමු ඥාතියකට විපතක් වුණොත් එහෙම අනිත් ඥාතීන් ওই කරදරත් එක්ක අමතක වෙන්න ඒ ඥාතියව අල්ලගෙන බොනවා. කරදර අමතක වෙන්න. ඒ වගේ මේ මිනිස්යාගේ සාමාන්‍ය ලෝකයේ තියෙන්නේ සංසිඳීම පිණිස ලාමක දෙයක්. හැබැයි ධර්මය කියලා කියන්නේ මිනිස්යාගේ මේ ජීවිතෙත් සංසිඳවන, පරලොවත් සංසිඳවන, මුළු සංසාර ගමනම සංසිඳුවාලනදී. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මෙහිම යෝචී ගාථා සතං භාසී අනත්ත පද සංහිතා. යම් කෙනෙක් ගාථා 1000ක් කියනවා අනර්ථවත්, ඔය වගේ ලාමක ඒවා, ලාමක කවිපද 1000ක් කියනවා. ඒකං ධම්මපදං සෙය්‍යෝ, ධර්මයේ අන්තර්ගත එකම එක ගාථා පදේ ශ්‍රේෂ්ඨයි. ඒ හේතුව මොකද්ද? යං සුත්වා උපසම්මති. ඒක අහන කෙනා හැබෑවටම සංසිඳෙනවා. ඒ දහම් පදේ අහන කෙනා හැබෑවටම සංසිඳෙන නිසා ඒ දහම් පදේමයි ශ්‍රේෂ්ඨ. ඒ ශ්‍රේෂ්ඨ දහම් පද තමයි අපි මේ පසේබුදු පෙළහර ධර්මදේශනාවෙමුත් අහන්නේ. මේ ශ්‍රේෂ්ඨ දහම් පද, එහෙම නැත්නම් මේ දහම් ගාථා වදාළේ පසේ බුදුරජාණන් වහන්සේලා. පසේ බුදුරජාණන් වහන්සේලා කිව්වේ තමන් වහන්සේලාම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ, තමන්ගේ නුවණින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කළ, තමන්ගේ නුවණින්ම පටිච්ච සමුප්පාදය අවබෝධ කළ, තමන්ගේ නුවණින්ම නිවන් මඟ අඳුනගෙන නිවනට වැඩම කොට නිදහස් වූ විශේෂ මුනිවරු පිරිසක්. ඒ පසේ බුදුරජාණන් වහන්සේ අතරත් අපගේ ශාස්ත්‍රූවර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතරත් වෙනසකට තියෙන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් ධර්ම දේශනා කරන හැකියාවෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ ශාසනය පිහිටුවන හැකියාවෙන් යුක්තයි. නවාංග ශාස්ත්‍රීය ශාසනයේ ලෙස ධර්මයේ දේශනා කරන හැකියාවෙන් යුක්තයි. පසේ බුදුරජාණන් වහන්සේට ඒ බඳු හැකියාවක් නැත්තේ.
අපි ඔබට උපමාව කියලා දුන්නා මේ දේශනාවේ අට කතාවේ තියෙන විදිහ පසේ බුදුරජාණන් වහන්සේ කියන්නේ හරියට පසේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගොළුෙක් දුටු සිහිනයක් වැනිය. ගොළුෙක් සිහිනයක් දැක්කට පස්සේ ලස්සන සිහිනේ සුන්දර මල් මිටියාවතක් මැදින් ඔහු දුවගෙන යනවා. සිහිල් දියඇලි තියෙනවා. මේ හැමදේම ඔහු දකිනවා. ඔහු විඳිනවා. ඇහැරුණාට පස්සේ ඔහුට ආසාවක් තියෙනවා ලෝකයාට මේක කියන්න ඇතිනම් කියලා. කියාගන්න බෑ. ඔහු ගොළුයි. ඔහු සමහරට අතින් පයින් යමක් කියනවා. ඒක පින්වතුනේ තේරුම් ගැනීම හෝ පටලව ගැනීම ලෝකයාට බහරයි. ඔහුට බෑ පහදන්න. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ හරියට සිහින පලාපල ලක්ෂණ ගැන මනා දැනුමක්ද ඇති නුවණැති ව්‍යක්ත පුරුෂයෙක් හීනයක් දැක්කා වගේ. ඔහුට හීනයට අමතරව ඒ හීනේ නිසා සඵල වෙන දේද කිවිය හැකියි. ආන්නේ වගේ. ඒ නිසා ඒ පසේ බුදුරජාණන් වහන්සේලා දැන් මේ පසේ බුදුරජාණන් වහන්සේලා එදා පසේ බුදු බව පසක් කොට තමන්ගේ අවබෝධය යාන්තම් පහදන්න කියපු ගාථා මේ ගාථාවන් අපිට මේ විදිහට අහන්න ලැබෙන්නේ අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ මේ සිදුවීම් අපි දැනගන්නේ ඒ සියල්ල අවබෝධ කළ මේ ලෝකයේටම ඇසක් වූ බුදුරජාණන් වහන්සේගේ පහළවීම ගැන කියන්නේ ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ පාතු භාවෝ මහණෙනි එකම එක පුද්ගලයෙකුගේ පහළවීම මේ ලෝකේ මහතෝ චක්කුස්ස පාතු භාවෝ මහා ඇසක පහළවීම. ඒ මහා ඇස මේ ලෝකේ අතීත අනාගත වර්තමාන කියන කාල තුන තුල නොදකින කිසිවක් නැත්තේය. ඒ මහා ඇස නම් අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේය. ඊළඟට මහතෝ ආලෝකස්ස පාතු භාවෝ සම්මා සම්බුදුරජුන් පහළවීම යනු මහා ආලෝකයේ පහළවීමයි. ඒ මහා ආලෝකයට මේ ලෝකයේ එළිය නොවන තැනක් නැත්තේය. අතීත අනාගත වර්තමාන කියන මේ කාල තුනම මේ තථාගතයන් වහන්සේ කියන අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන ඒ අසහාය මුනිවරයන් වහන්සේ නිසා ඒකාලෝක වෙනවා. උන්වහන්සේ සියල්ල දැනගෙන අපට මේ දහම් දෙසන්නේ. ඒ නිසා තමයි අපි මේ කාරණා ඔක්කොම මේ විදිහට හිත පහදවමින් ඉගෙන ගන්නේ. අද පින්වතුනි අපි මේ කාරණා ඉගෙන ගන්නට අපි මූලික කරගන්නේ කග්ගවිසාන සූත්‍රයේ ගාථා. අපි අද ඉගෙන ගන්න ගාථා රත්නය කග්ගවිසාන සූත්‍රයේන 28 වෙනි ගාථා රත්නය. මොකද්ද මේ ගාථා රත්නයේට පසිදුයින් උනේ? මොකද්ද මේ පසේ බුදුරජාණන් වහන්සේ බවට පත්තින්ට සිද්ධ වෙච්චි ආශ්චර්යජනක සිද්ධිය? පසේ බුදු බවට පින් තියෙන ඒ සඳහා පින පූර්ණය කරගත්ත මහා පින්වන්තෙක් පසේ බුදුවරු පහළ වෙන යුගයේ බරණැස ප්‍රාදේශීය රාජ්‍යයක උපන්නා. සුදුසු කාලයේදී රජ වුණා. රජුරුවන්ගේ නම ඒ රජුරුවන්ව ප්‍රසිද්ධ වෙච්ච නම පින්වතුනි මේ. ඒ ප්‍රසිද්ධ වෙච්ච නම මොකද්ද? අනිවත්ත බ්‍රහ්මදත්ත. අනිවත්ත කියලා කියන්නේ මේ පෙරදෙවිය නොහැකි බ්‍රහ්මදත්ත. එහෙම තමයි ප්‍රසිද්ධ වුණේ. ඇයි එහෙම කිව්වේ? මේ බ්‍රහ්මදත්ත රජුරු මේ ටිකක් සෙල්ලක්කාර රජෙක්. අනිත් රාජ්‍ය අල්ලගන්න යුද්ධ කරලා තියෙනවා. ඒ යුද්ධ වලට ගියොත් එහෙම යුද්ධයක් ආරම්භ කරා නම් දිනලා මිසක් නවතින්නේ නැහැ කියනවා. ඒ කියන්නේ යුද්ධ කරන්න ගත්තොත් එහෙම මේ සේනා බලය අඩු වෙනකොට අයියෝ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් පෙරදුනා කියලා එහෙම හැරෙන චරිතයක් නෙමෙයි මේ. මේ චරිතේ යුද්ධයක් පටන් ගත්තොත් දින ළමයි නවතින්නේ. ඊළඟට යමක් කරන්න හිතුනොත් කරලාමයි නවතින්නේ. ආයේ හැරෙනවා කියන එක නෑ බෑ කියන කතාව නැති රජෙක්. ඒ රජුරෝ එහෙම ගති ලක්ෂණ තියෙන නිසා නොපසු බසිනා කෙනෙක් හේයින් අනිවත්ත බ්‍රහ්මදත්ත නමින් ප්‍රකට විය. එතකොට මේ අනිවත්ත බ්‍රහ්මදත්ත රජුරෝ ඔය විදිහට ඉතින් ජීවිතේ නොඑක් අභියෝග ජයගෙන තියෙනවා. ඔය අභියෝග ජයගෙන දවසක් රජුරෝ රාජශ්‍රීයෙන් රජ උයනට යනකොට රජුරවන්ට යන්න විදිහක් නැහැ. කැලේ ගිනි අරන්. මේ කැලේ ගිනි අරගෙන දැන් එහා පැත්තෙන් පින්වතුන් දැකලා ඇති ඔය කඳු එහෙම ගිනි ගත්තාම දැන් එහා පැත්තෙන් මෙහෙම ගින්න ඇවිලීගෙන එනවා.
මිනිස්සු මේකට උපායක් යොදනවා. ඔබ අහලා ඇති ඔබ සමානට දැකලත් ඇති ගිනි වැට යොදනවා කියලා. මිනිස්සු මෙහෙන් ගින්නක් පත්තු කරලා එහෙට යවනවා. එතකොට මේ ගින්න දැන් මුළු කැලයක් දවන්න හේතු වෙන මේ ගින්න අරහින් එන ගින්නට මෙහෙන් ප්‍රතිවිරුද්ධව ගින්න යවුවට පස්සේ ගිනි දෙක යන් තැනකදී එකතු වෙනවද? එතනින් ගින්න ඉවරයි. ඒකට කියනවා ගිනි වැට කියලා. ඔය කඳු ගිනි ගන්නකොට අදටත් මේ ගිනි වැට ක්‍රමය පාවිච්චි කරනවා ගින්න නිවන්න. අමතර ගින්නක් මෙහෙන් අවුල්නවා. එතකොට බලන්න මේ පසී බුදු බවට පින් තියෙන නිසා ඒ නිමිත්ත ඇති. ජීවිතය ගැන හිතන්න. මේ දැන් ගින්න ඇවිලෙන තංකන් එතන අර දුම් රස්නේ ගිනි රස්නේ නිසා රජුරවන්ට යාගන්න විදිහක් නැහැනේ. රජුරෝ මේ තමන්ගේ මංගල හස්තිය උඩ ඉඳගෙන හිතනවා ගින්නක්. හැමදේම දවාගෙන යන ගින්නක්. කාග්මේ නොනැවෙත්විය හැකිතරම් ප්‍රබල ගින්නක්. දැන් ගින්න කියන එක හිතෙන්නේ නවත්තන්න බෑ කියලානේ. නවත්තන්න බෑ කියලා හිතන ගින්නක් එනවා. රාජ්‍යරුවන්ටත් මේ රාජ්‍යරුව පින්වතුනි යුද්ධ කරාට ඒ කියන්නේ මේ භෞතික දේවල් ජයගත්තට රාජ්‍යරුවන්ට මෙහෙම හිතක් තිබිලා තියෙනවා. දිනන්න බැරි ඒවා තියෙනවා. අපි පරදිනේවා මොනවද අපි පරදිනේවා? අපි බාහිරින් නම් සමහර විට කව කෙනෙක්ව පරද්දලා දුවයි. දුවලා දිනයි. බර උස්සලා අනිත් අයට වඩා බර උස්සලා අපි දිනයි. ඊළඟට අනිත් අයට වඩා උස පැනලා අපි දිනයි. අනිත් අයට වඩා දුර පැනලා දිනයි. සමහර විට අනිත් අයට වඩා වේගින් පීනලා දිනයි. මේවා ඉතින් කරනවනේ ලෝකෙනේ. දිනන්න අමාරු එකක් තියෙනවා. මොකද්ද? රාගය හිතට එනවා. හිතට එන රාගයට පරදිනවා. දැන් මේ අනිවත්ත බ්‍රහ්මදත්ත රජුරු මේක හිතපු කෙනෙක්. මම මේ මොන යුද්ධෙ දිනුවාද? අන්තපුරයට ගියාට පස්සේ ස්ත්‍රීන් දැක්කට පස්සේ හටගන්නවා රාගේ. මේක දිනන්න බෑනේ. මේකට හැමදාම පරදිනවා. තරහ එනවා හිතට. හිතට ද්වේෂය ආවට පස්සේ ද්වේෂයත් එක්ක යුද්ධ කළා දිනින්නේ නෑ පරදිනවා. ද්වේෂය ඉස්සරහා මිනිස්සු රාගේ ඉස්සරහා මිනිස්සු දපණි වැටෙන්නේ නැද්ද? රාගේ ඉදිරියේ මිනිස්සු දපණි වැටෙනවා මහා රාජ්‍යව පවා. ද්වේෂය ඉස්සරහා මිනිස්සු ඇදගෙන වැටෙනවා. මුලාව ඉස්සරහා මිනිස්සු ඇදගෙන වැටෙනවා. ඉරිසියාව ඉස්සරහා මිනිස්සු පරදිනවා. එකට එක කරන්න හිතුනහම පරදිනවා. ಗುಣ මකුකම ඉස්සරහා පරදිනවා. මේ ආදී පින්වතුනි මේ චිත්තඅභ්‍යන්තරේ යන්තා අකුසල් හට ගන්නවාද? අකුසල් ඉස්සරහා පරදිනවාමයි දිනිල්ලක් ලේසියෙන් නැත. එතකොට මේ මහරජුරවන්ට මේ අදහස තිබිලා තියෙනවා. අපි මේ ගින්න වගේ නොවේ රාගය. මේ ගින්න වගේ නොවේ ද්වේෂය. කිසි අනුකම්පාවක් නැතුව සත්තු දවාගෙන ගහකොළ දවාගෙන එනවා. ඒ වගේ කිසි අනුකම්පාවක් නැතුව කෙලස් කියන ඒවා අපිව දවාගෙන එනවා. හැබැයි රජුරෝ දකිනවා මේ ගින්නට මිනිස්සු කරන උපක්‍රමය මොකද්ද? හරිම ලස්සන එකක්. මේ ගින්නට මිනිස්සු ගින්නට එරෙහිව සටන් කරන්න යන්නේ. ගින්නට ගින්නක් දැල්වනවා. හරි සුන්දරයි පින්වතුනි. එතකොට රජ්ජුරුව කල්පනා කරනවා එහෙනම් මට මේ රාග ගිනි, ද්වේෂ ගිනි, මෝහ ගිනි, කෙලෙස් ගිනි නිවන්ට මට කරන්න තියෙන්නේ ගින්නක් දැල්වන එක. පසේ බුදු බවට පින් තියෙන කෙනා හිතනවා මාත් කළ යුත්තේ ගින්නක් දැල්වන එක. මොකද්ද මා දැල්වන ගින්න? දැන් මේ කොටස, ඒ කියන්නේ මේ හිතන කොටස පසේ බුදු බවට පින් තියෙන නිසා හිතන එකක්. නැත්නම් පින්වතුනි මේක හිතා ගන්න බෑ. මේ රාජ්‍යරෝ හිතනවා මා දැල්විය යුතු ගින්න තමයි. මා මේ චිත්ත අභ්‍යන්තරේ දැල්විය යුතු ගින්න තමයි රාග නැති බව, විරාගී බව කියන ගින්න. ද්වේෂ නැති බව කියන ගින්න, මෝහ නැති බව කියන ගින්න. ඒ සඳහා මා දැල්විය යුතුයි මේ කුසල් ගින්න. කුසල් ගිනි දැල්වුවොත් එහෙම අර අකුසල් කියන ඒවා ඔක්කොම අකුසල් ගිනි සියල්ල නවතිනවා. කුසල් ගින්නට එරෙහිව කරන්න තියෙන, අකුසල් ගින්නට එරෙහිව කරන්න තියෙන, කෙලෙස් ගින්නට එරෙහිව කරන්න තියෙන එකම වැඩේ තමයි
කුසලයේ වැඩිම. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා භාග්‍යතුන් වහන්සේ මෙහිම වදාරනවා මහණනි. මේක හරියට මේ වගේ එකක්. ඔන්න අනතුරේ වැටෙන්න හේතු වෙන පාරක් තියෙනවා. අපිට ගමනක් යන්න වෙනකොට අපි හිතමු අනතුරේ වැටෙන්න වෙන පාරක් තියෙනවා. එතකොට අය අනතුරේ වැටෙන කොටස මගහැරලා යන්න පුළුවන් වෙන හොඳ පාරකුත් තියෙනවා. එතකොට අපි මේ හන්දිය ගාවට ගිහින් අපි තීරණය කරන්න ඕන මං අනතුරේ වැටෙන පාරේ යනවද හොඳ පාරේ යනවද? ජීවිතේම මේ වගේ අපි තීරණය කරන්න ඕන. බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේ පාරේ අනතුරේ වැටෙන පැත්ත තියෙනවා. මේ පාරේ ඒකෙන් බේරලා යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේ බුදුරජාන් වහන්සේ වදාරනවා ප්‍රාණඝාත කිරීම කියන අනතුරට වැටෙන කෙනාට ඒකෙන් බේරලා යන්න පාරක් තියෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම. සල්ලාලකම කියන අනතුරට හිත යන කෙනාට ඒකෙන් බේරලා පැනගන්න පාරක් තියෙනවා. වැරදි කාම සේවනයෙන් වැළකීම. මේ කටින් බොරු කියන්න හිතන කෙනාට ඒ බොරු කීම කියන අනතුරෙන් බේරෙන්න පාරක් තියෙනවා. මොකක්ද ඒ? සත්‍යවාදී වීම, බොරු නොකිය ඉඳීම. ඉතින් ඕන ඔහොම භාග්‍යතුන් වහන්සේ අපට ධර්මයේ දේශනා කළා තියෙනවා. දැන් මේ පසේ බුදු බවට පින් තියෙන කෙනා නිසා මෙයා මේවා තනියෙන් හිතුවා. මං එහෙනම් සීලයක් සමාදන් වෙන්න ඕන, සිල්වත් වෙන්න ඕන. මගේ ජීවිතේ දමනය කරන්න ඕන. ඉන්ද්‍රිය සංවර කරන්න ඕන. මෙහෙම හිතනවා. ඒ හිතද්දී ඕන්න බලන්න. ඒ හිතවිල්ල ඇස්සේ තව එකක් හිතෙනවා. එහෙම හිතද්දී හිතනවා ඒ වුණාට ඉතින් මේ රජගෙදර ඉඳන් කොහෙ කරන්නද කියලා. ඕන්න හිතුණා. මේ රජගේ ඇස්සේ ඉඳලා මේවා කොහේ කරන්නද? රජවරු වුණාම ඉතින් මම රජෙක් නෙවෙයි. මට ඉතින් මේක හිතුණට කරන්න පුළුවන් කන්නේ නෙමෙයි. බලන්න අනිවත්ත බ්‍රහ්මදත්ත රජුරවන්ටත් ඒ කියන්නේ මේ පරද්දන්න බැරිය කියලා නම වැටුණු රජුරවන්ටත් අනේ මේ කුසලයේ මඩින්ට යන්න ඕනා කියලා හිතච්ච ගමන් පරදින හිතවිල්ල කාවනි පිංගතුනි. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කළා යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ යුද්ධ 1000ක් කරලා ඒ යුද්ධ 1000ම දිනනවා කියන එක පොඩි වැඩක්. ඒකංච ජෙය්‍ය අත්තානං යමෙක් ජය ගන්නවා නම් තමන්ව සවේ සංගාම යුත්තමෝ ඒක තමයි හැබෑම යුද්ධ ජයග්‍රහණය. ඒ හැබෑම යුද්ධ ජයග්‍රහණය ගැන මේ පසේ බුදු වෙන්න පින් තියෙන පින්වන්තයා හිතනකොටම බාහිර හිතවිල්ලක් එනවා මන් රජෙක් නේ. රාජකීය කෘත්‍ය කර කර කොහේ කරන්නද මේ බිසවුන් වහන්සේලා අන්තපුරේ පෝෂණය කරන්න තියෙනවා මට කොහේ කරන්නද? මිනිසුන්ගේ කටයුතු බලන්න තියෙනවා මං කොහේ කරන්නද? මගේම කියලා සිඟිති දරු පැටවු ඉන්නවා කොහේ කරන්නද? අග්‍ර මහේසිකා ඉන්නවා කොහේ කරන්නද මේවා? මට කියලා රාජ්‍යයක් තියෙනවා මේක රැක ගන්න ඕන කොහේ කරන්නද මේවා කියලා දැන් ඔන්න හිතුවිලි දාමේ. රාජෙකුට නම් එන එක ඉතින් පිංගුතුනි පුදුමෙකුත් නැහැ නේ. රාජෙකුට ඒ වගේ හිතුවිලි එනවා කියන එක. මොකද අපිටත් මේ පොඩ්ඩක් පෝයකට සිල් ගන්න යන්න ගියත් අපිට එන්නේ නැද්ද මහා හිතුවිලි ටිකක්. රෙදි ටික හොදන්න ඇත්තේ. ඊට පස්සේ පොයට සිල් ගන්නට යන්න එන හිතුවිල්ලේදී අපිට নানা ප්‍රකාර හිතුවිලි එන්නේ නැද්ද? අද මේ වැඩේ යොදාගත්තා නම් හොඳය. මේ මාසිකින් වාහනේ හේදුවේ නැත. පොයේ දවසේ වාහනේ හොඳට හේදුවා නම් හොඳය. මෙහෙම හිතෙන්නේ නැද්ද? ඉතින් අපටත් එසේ හිතේ නම් රජෙකුට ඉබන්දක් සිටීම ගැන කවර කතාවද? හැබැයි රජුරවන්ට ඒ හිතෙන් වැඩි දුරක් කියන්න ලැබුණේ. දැන් ඔන්න මිනිස්සු ගින්න නිව්වා. රජුරු මේක දිහාත් බලාගෙන රජුරු යනවා. දැන් රජුරු හිතට ආපු හිතවිල්ල අතහැරියනේ. දැන් මම මේ කුසල් ගින්න අවුලවලා කෙලස් ගින්න නසන්න ඕන කියන හිත ආපු එක අතහැරියා. ඒ රජකම නිසා. දැන් ටිකක් දුර යනවා. ටිකක් දුර යනකොට ගඟක් අයිනේ යන්න තියෙනවා. මේ ගඟේ එක පාර දීවරුව කෑ ගැහුවා. ආන්න පැන්නා එක මාළුවෙක්. අරකා දැල කඩාගෙන පැන්නනේ කියලා කෑ ගැහුවා. මේක කිව්වා විතරයි මේ නුවණ තියෙන මහ පින්වන්තයාට සිහි උපන්නා. මාළුවෝ දැලට අහු වෙනවා. එක රොත්තට අහු වෙන්නේ. දැලේ සීමාවලින් සාමාන්‍ය මාළුවන්ට හිතෙනවා දැලට අහු වුණා නම් සාමාන්‍ය මාළුවෝ හිත හදා ගන්නවා. ඉතින් ඉවරයි දැන් දැල ඇස්සෙන්නේ මොනව කරන්නද?
දැලට අපි අහු වුණා. ඉවරයි කියලා මාළුවෝ මේ ගොඩාක් මාළුවෝ ඒ දැලට අහුවෙච්ච එකෙන් ආයේ බේරෙන්න කල්පනාවක් ඒකුන්ට නැහැ. ඒකුන් දැල ආසෙ මිහිර වෙනවා. රජුරෝ කල්පනා කළා මේ දැල ආසෙ හිර වෙච්ච එකෙක් වගේනේ මං. මගේ පිය රජවරු මේ විදිහටම රාජ්‍ය කෘත්‍ය කළා. රාජ කෘත්‍ය කරනකොට පිය රජවරුන්ටත් අන්තපුරයක් තිබ්බා. පිය රජවරුන්ටත් සේනා හිටියා. පිය රජවරුන්ටත් රාජ සීමා තිබුණා. පිය රජවරුන්ටත් ධනස්කන්ධය තිබුණා. ඊළඟට පිය රජවරුන්ටත් කළ යුතු රාජ කෘත්‍ය තිබුණා. ওই රාජ කෘත්‍ය කර කර ඉද්දිම ඔන්න එනවා මරණය කියන එක. මරණය එනවා. මරණය කියන එක ජීවිතේට ආවම මෙහෙම පුළුවන්ද? දැන් මේ රජුරෝ හිතනවා මෙහෙම පුළුවන්ද? දැන්ම මැරෙන්න බෑ. තව රාජ කෘත්‍ය තියෙනවා. මේ මාසේ මැරෙන්නේ කොහොමද? තාම මේ අසවල් කටයුත්ත නිම කළේ නෑ. අන්තපුර බිසවුරුන් පෝෂණය කරන්න තියෙනවා. මැරිලා බෑ. අපිට පුළුවන් ද එහෙම නවත්තන්න? බෑ. මරණය කියන නිමේෂය, මරණය කියන ඇසිල්ල පැමිණි ගමන් පින්වතුනි අපි මේ මිහි මත අපි පරිහරණය කරන ඔක්කොම දාලා අපි යනවනේ. දැන් සමහර අවස්ථාවල මිනිස්සු පාරේ මැරෙනවා. මේ පාරේ මැරෙනකොට මේ මිනිස්සේ සමහරට ජීවිත කාලෙම ආසාවේ දාගෙන හිටපු සපත්තුව ගැලවිලා විසික් වෙනවා. සමහර විට ඒක ඥාතියෙක් විසින් ආයෙ හොයලා ගත්තේ නැත්නම් ඒ මිනිස්යාගේ ඒ සපත්තුව මෙහි තියෙද්දි ඒ මිනිස්යා ගියා. ඉන්නකන් නම් තව කෙනෙකුට දාන්න දෙන්නේ. ඉන්නකන් නම් අර සපත්තුවේ පොඩ්ඩක් දූවිලි පොඩ්ඩක් ගෑවුනොත් එහෙම මේ අතේ වෙනම ලෙන්සුවක් කරා යනවා සපත්තුව මේ පොලිෂ් කරගන්න. ඒක නේද? අපි ඊට පස්සේ අපි හිතමු ඔන්න වර්තමානයේ ගැන හිතලා මං කියන්නේ ආසාවෙන් අපි පරිහරණය කරනවානේ ස්මාර්ට්ෆෝන් එක අපේ. අපි සමහරවිට මේක වැටුනොත් එහෙම නිකන් අපි වැටුණා වගේ අපිට දැනෙන්නේ. එතකොට මේ ස්මාර්ට්ෆෝන් එක වැටුනම නිකන් පපුවත් කඩන් වැටෙනවා වගේ දැනෙනවා මුල් කාලේ. එතකොට අපි හිතුව මේක ආසාවෙන් රකින්නවා කියලා. ඔන්න හදිස්සි අනතුරක් කියලා අපි මැරුණා. ඒ ෆෝන් කටුව මෙහෙදීන්නේ පින්වතුනි අපි යන්න වෙනවනේ. වෙන්නේ නැන්ද මේවා? මෙහෙම තමයි ලෝකේ හැමෝටම උනේ. ඉදිරියටත් ලෝකෙ සිද්ධ වෙන්නේ මේ විදිහට. එතකොට මහරජුරෝ හිතනවා මේ සම්බාධක ගැන හිටියොත් දැලාස්සේ හිර වෙච්චි මාළුවා වගේ එකෙක් පැනලා ගියා. ඌට පැනලා යන්න පුළුවන් නම් ඇයි මට පැනලා යන්න බැරි? අන්න අනිවත්ත බ්‍රහ්මදත්ත හැබෑවටම අනිවත්ත බ්‍රහ්මදත්ත බවට පත් වුණා. ඒ මොහොතේම මේ කාමේ නම් වූ දැල කඩාගෙන ගියා. මහා රාජ්‍ය අත්හැරියා. යුද්ධ කරලා අල්ලගත්ත සීමා අත්හැරියා. ධනය අත්හැරියා. තමන්ගේ ඉන්න ප්‍රිය ඥාති සමූහය අත්හැරියා ගියා. අබිනිෂ්ක්‍රමණය කියනවා ඒක. ඒට හේතුව මොකද්ද? මේ පසීබුදුරු අත්හැරියා. අත්හැරපු ගමන් මේ පසීබුදුවරු මේ බුදුවරු නිසා උන්වහන්සේලාට ඕන දේ ලැබෙනවා. ඒ තමයි විවේකය. ඒ විවේකයේ ලැබුණා විතරයි, හුදකලා බව ලැබුණා විතරයි වැඩි කාලයක් ගත වුණේ නැහැ පින්වතුනි. සියලුම කෙලෙසුන් නැසලා උන්වහන්සේ අර හුදකලාව මේ සියලු කෙලෙස් ගිනි දැවිය හැකි මහා කුසල ගින්න ඇවිලුවා. මේ මහා කුසල ගින්නෙන් උන්වහන්සේ සියලු කෙලෙස් ගිනි නිවා දැමුවා. ඒ කෙලෙස් ගිනි නිවා දවලා හරියට දැල සිඳගෙන පැනලා යන මාළුවෙක් වගේම මේ සංසාරය කියන මහා දැල, අවිද්‍යාව කියන මහා දැල සිඳගෙන උන්වහන්සේ බේරුණා. පසේ බුදුරජාණන් වහන්සේ බවට පත් වුණා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ ඔන්න එහි පසේ බුද්ධත්වයේ පසක් කරනකොට ඒ බඳු ආශ්චර්ය උතුමන්ට ලෝකයා විසින් මේ ස්වභාව ධර්මයේ විසින් ලැබෙන මහා අසිරිය සිද්ධ වුණා. ඉතින් බොහෝ අසිරිමත් දේ සිද්ධ වෙනවා ඇති පින්වතුනි පසේ බුදුරුන්ගේ යුගයේ. ඔය අතරේ විශේෂ දේනේ මංජූසක ගහේ රන් මල පිපුණා. ඒ රන් මල පිපෙනකොට අනිත් පසේ බුදුවරු දැනගන්නවා තවත් අභිනව පසේ බුදු කෙනෙක්. අනිත් පසේ බුදුවරු එකතු වුණා. දැන් මේ පසේ බුදුරජාණන් වහන්සේ වඩිනකම් බලාගෙන ඉන්නවා. පසේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා. වැඩම කරලා අසුනේ වැඩ හිටියාම අහනවා. ආයෂ්මත ඔබට මොකක්ද
මේ අවබෝධය පසක් කරන්නට හේතු වුණේ ආන්නේ වෙලාවේ මේ පසේ බුදුරජාණන් වහන්සේ ගාථාවෙන් මේන්න මේ විදිහට කියනවා. සන්දාලයිත්වාන සංයෝජනානි ජාලම්භෙත්වා සලිලම්භුචාරී අග්ගීව දඩ්ඩං අනිවත්තමානෝ ඒකෝචරේ khagga විසාන කම්පෝ කියන ගාථා රත්නය. මොකක්ද හිතේරුම? සන්දාලයත්වා සංයෝජනානි සියලු සංයෝජන ධර්ම. ඒ සංයෝජන ධර්ම කියලා කියන්නේ මොනවද? භවයට බැඳලා තියෙන මේ සංසාර ගමනට බැඳලා තියෙන දේවල් වලට කියනවා සංයෝජන. සංයෝජන වලින් බැඳිච්ච නිසා තමයි පින්වතුනි නිදහස නැත්තේ. මේ සංයෝජන කියන දේවල් වලට බැඳී ගිය නිසා තමයි සත්‍යයට නිදහස් වීම නැත්තේ. ආන්නේ සංයෝජන ධර්ම සිඳ දැමුවා කියනවා. මොනවද සංයෝජන? අපි බුද්ධ දේශනාවෙන් අහලා තියෙනවා දස සංයෝජන. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියන සංයෝජන පහයි. ඒවට කියනවා ඕරම් භාගීය සංයෝජන. කාම ලෝකෙට බැඳලා තියෙන ඒවා. කාම ලෝකෙට සම්පූර්ණයෙන්ම බැඳලා තියෙනවා. ඕන් ওই සංයෝජන වලින් මම මගේ කියලා ඇති වෙන සක්කාය දිට්ඨිය. ඊළඟට සීලයක් යයි හිතාගත්ත වැරදි මතවලට බැඳෙනවා. සීල වෘත්ත. ඊළඟට මුනිවරුන්ගේ දහමට සැක උපදිනවා. ඒකට කියනවා විචිකිච්ඡා. ඊළඟට කාම රාගය, කාමයට තියෙන ඇල්ම. පටිඝය, පටිඝය කියලා කිව්වේ ගැටෙන හිත. ඕන් ওই පහෙන් කාම ලෝකෙට බැඳලා තියෙනවා. ඊළඟට තව සංයෝජන තියෙනවා. මේ සංයෝජන පහට කියනවා උද්ධම් භාගීය සංයෝජනේ. තමයි රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යා කියන මෙන්න මේ සංයෝජන. මේ සංයෝජන ඔක්කොම කඩලා දැම්මා කියනවා. ජාලම් බෙත්වා සලිලම්බුචාරී. හරියට මේ සංයෝජන කඩලා දැම්මේ සංයෝජන කඩාගෙන ගියේ දැලක් සිඳගෙන යන මාළුවෙක් වගේ. අග්ගීව දඩ්ඩං අනිවත්තමානෝ. ගින්න ගිනිගෙන දැවිච්ච තැන යලිත් ගිනි නොෙන්නේමය. අන්න ඒ උපක්‍රමයෙන් තමයි පින්වතුනි ගිනි නවත්තන්නේ. දැන් ගින්නක් ඇවිලීගෙන එනකොට ඒ ගින්නට මාධ්‍යයක් තියෙනවා නම් ගින්න ඉස්සරහට යනවා. ඒ ගින්න ඉස්සරහට යන්න නොදී ගින්න පැමිණෙන්න පෙර අපි ගින්නක් දැල්වලා ඒ ගින්නට ඇවිලෙන්න තියෙන මාධ්‍ය කල්ැතුම ගිනි තියලා දානවා. එතකොට අර ගින්නට අවුලුවාගෙන යන්න දෙයක් නැහැ. අවුලුවාගෙන යන්න දෙයක් නැහැ. එතකොට ඒ ගින්න නැවතිනවා. ඒකට කියනවා ගිනිගෙන දැවිච්ච තැන යලි ගිනි නොයනා ලෙස. ඒ වගේ මේ රාගය, ద్వේෂය, මෝහය ආදී කෙලෙස් ගිනි ඇවිලීගෙන එද්දී ඒ උත්තමයා කුසලයෙන් මහ ගින්නක් ඇවිලුවා. ඒ කුසල් ගින්නට අර ගින්න මුණ ගැහෙනකොට ඒ ගින්න නැසී ගියා. අන්න ඒ වගේ. ඉතින් දැන් ඒකෝචරේ හුදකලාවම වසනවා. khagga විසාන කප්පෝ. හරියට කඟ වේනගේ හිස මත තියෙන තනියඟ වගේ. ඉතින් මේ ගාථා රත්නය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඊටාම ලස්සනට පරිවර්තනය කරලා තියෙනවා. බලන්න පින්වතුනි මේ පරිවර්තනය. සිඳ දමා හැම භවයේ බන්ධන දැල සිඳ දුවන පීනාමාලුවේ කුලෙසේ ගිනිගෙන දැවුන තැන යලි ගිනි නොයන ලෙසේ හුදෙකලාවෙම දිවි ගෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේනේ කුසේ. බලන්න පින්වතුනි මුනිවරුන්ගේ ආශ්චර්ය ධනක ජීවිතේ ඊළඟට උන්වහන්සේලාගේ අවබෝධය, උන්වහන්සේලාට ඒ අවබෝධය පසක් කරගන්නට හේතු බහූත වෙච්ච කාරණා. සමහරවිට අපි අපේ ජීවිතේ ඊටාම දැන් අපි දැකලා නැන්ද ගිනි ගන්න හැටි.
අපි දැකලා නැද්ද මාළුව පැනලා යන හැටි? මේ තුලින් කුසල නිමිත්තක් කුසලයට නැමෙන නිමිත්තක් අපට ඇති වෙන්නේ නෑනේ. ඒ නිසා මේ සසර ගමනේ මේ දේවල් අහනවා කියන එක දුර්ලභ දෙයක්. මුනිවරු සිතූ කල්පනා අහනවා කියන එක දුර්ලභ එකක්. ඒ දුර්ලභ අවකාශය ලැබෙනවා කියන්නේ මහා පිනක් මේ විපාක දෙන්නේ. මේ වෙලාවේ පින්වතුනි අපි මෙහිම හිතන්න පටන් ගන්න ඕන. මේ ලෝකේ අපි අනික් මොන දේ කර කර හිටියත් ලෝකේ අපි හොයන සැප නැති බව අපි තේරුම් ගන්න ඕන. අපි මේ ලෝකේ කොච්චර වගකීම් දරාගෙන කොච්චර කැපවීමෙන් ලෝකේ රයිති දේ කර කර හිටියත් පින්වතුනි යන්න වෙන දවසට අපිට තනියම යන්න වෙනවා. හරි නිර්ාර්ථකයි කිසිවක් මේ ලෝකයෙන් අපට අරගෙන යන්න බෑ. අපි මෙහෙට ආවෙත් නූල් පොටක්වත් ඇඟ නැතිව අපිට යන්න වෙන්නේ නූල් පොටක්වත් ඇඟ නැතිව. එහෙම යන්න වෙන ගමනක නිර්ාර්ථක දේවල් කර කර ලබනවා කියන සතුට පින්වතුනි බොහොම తాවකාලික සතුටක්. ඒක තියෙනවා ඉතින් සතුටක් විඳින වෙලාවේ මොකද කාමී තියෙනවනේ ආස්වාදය. ඉතින් මේ එක එක දේවල් කරනකොට ඒකේ තියෙනවා සතුටක්. ඒ සන්තෝෂී తాවකාලික සතුටක්මයි. ඒ తాවකාලික සතුටකට ආසා කරලා අපිට ඒ තුලින් යලි දුකක් මිසක් සැනසෙල්ලක් උපදින්නේ. දැන් ඒකට හොඳට තේරෙනවා බුද්ධ කාලේ ඔන්න භාග්‍යතුන් වහන්සේ දවසක් වැඩ ඉනකොට එදා භික්ෂු සංඝයාත් එක්ක වැඩ හිටියේ. ඈතින් එනවා ලිච්ඡවි කුමාරවරු. ඒ ලිච්ඡවීන් කියලා කියන්නේ පින්වතුනි ලිච්ඡවි කියලා කියන්නේ හරි ලස්සනයි කියනවනේ. මේ ලිච්ඡවින්ගේ ශරීර ශෝභා හරි ලස්සනයි. ඒ ලිච්ඡවි කියන එක පොත්වල තෝරනකොට කියනවා ඇඟ විනිවිද පේනවා වගේ අදහසක්. ඒ කියන්නේ ඇඟ පිනිවිද පේනවා කියන්නේ මේ ඇඟ ඒ තරම් හරි ප්‍රභාස්වරව තියෙන්නේ නැති. දැන් ඇඟ විනිවිද පේනවා කියලා කියන්නේ මේ නහර වැල් ආදී එහෙම පේනවා වෙන්න බෑ. මොකද ඒක ලස්සනක් නෙවෙයිනේ. හරි ලස්සන චවි වර්ණයක්. හරි ප්‍රභාස්වර බැබලෙන චවි වර්ණයක් මේ ලිච්ඡවින් තිබිලා තියෙනවා. දැන් ලිච්ඡවි කුමාරවරු ටිකක් යනවා කියනවා මේ සැනකෙලියකට සාදයකට උදේම. මේ උදේ කාලේ මෙහෙම සාදයකට දැන් ලිච්ඡවිවරු යනවා. යද්දී භාග්‍යතුන් වහන්සේ බැහැ දැකලා යන්න මේ ලිච්ඡවින් ඇවිත් තියෙනවා. ඒ කියන්නේ මේ ලිච්ඡවින්ට යන පාර තිබුණේ එතනින්. ඉතින් ලිච්ඡවිවරු භාග්‍යතුන් වහන්සේ හමුවටත් ඇවිල්ලා ගියා. ඒ ආවේ පින්වතුනි හරිම ලස්සනට ඔබ මේක අහලා ඇති. ඒ ලිච්ඡවින් කරත්තවල ආවා. එතකොට මේගොල්ලෝ සාදෙට නෙමෙයි යන්නේ. රාජකීය කුමාරවරු. ඒ හිතලාම ඇතෙන් කරත්ත රතු පාටට සරසගත්තා. එතකොට ඒකේ සැරසිලි රතු පාටයි. ඒ කුමාරවරුත් රතු පාටට ඇඳගත්තා. රතු සෙරෙප්පු දාගත්තා. මේ රතු මැණික් වලින් කරපු ඔටුනු පැනැන්දා. දැන් මේ ඇඟේ තිබ්බ වර්ණෙත් එක්ක මේක පුදුම ලස්සනක්. තව පිරිසක් ලිච්ඡවි කුමාරවරු නිල් පාටට ඇඳගත්තා. නිල් රතවල නිල් මැණිකින් කරපු ඔටුනු පලන්දගෙන නිල් සපත්තු දාගෙන ආවා. තව පිරිසක් කහ පාටට. තව පිරිසක් සුදු පාටට. මෙහිම පාටට හරි ලස්සනට මේ කුමාරවරු සැරසිලා භාග්‍යතුන් වහන්සේ බැහැ දැකලා මේගොල්ලෝ සාදෙට පිටත් උනේ. සාදෙට ගියේ දැන් කොහොමද? සාදෙට ගියේ ඇස් කඩාගෙන යන තරම් ලස්සන. මොකද බුදුරජාණන් වහන්සේ මේ කුමාරවරු දකින්නකොට මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා මහණෙනි. දැන් ඔබ මෙතන ඉන්න එරදිමත් නැති භික්ෂූන් තව්තිසා දැකලා නැහෙනේ. තව්තිසාවේ දෙවිවරු දැකලා නැහෙනේ. මහණනි ඕම් බලාගන්න. තව්තිසාවේ දෙවිවරු ඔය වගේ කිව්වා. එතකොට මහා දෙව්සිරියක් වගේ ලස්සනට තමයි මේගොල්ලෝ ගියේ. එතකොට ඒ ඔක්කොම සැරසිලි බාහිර ඒවා. ඒ වගේ සතුටු වෙවි ගියා. ඒ සැරසිලි කරනකොට පින්වතුනි අපි සන්තෝෂ වෙනවනේ. අපි ඔන්න අලුත් විලාසිතාවක් ඇඳලා අපි හැරිලා බලලා අපි හිතන්නේ නැද්ද? ෂා මේකට ලස්සනයි මං කියලා හිතන්නේ නැද්ද? තමන් ගැනම සැරසෙනවනේ. ලස්සනට කොණ්ඩේ පීරලා ඒ පීරු කොණ්ඩේ ගැන අපි මේ බලලා සතුටු වෙන්නේ නැද්ද? හරි හැඩයි කියලා. ඉතින් ඒ වගේ මේ කුමාරවරු ওই පැලඳිලි ඔක්කොම කරලා සතුටු වුණා. ලාමක දෙයින් සතුටු වෙන්නේ ඒ තුල තියෙන සතුට తాවකාලික එකක්මයි. මේ කුමාරවරු ගියා සාදෙට. සාදෙට ඇවිල්ලා හිටියා.
එක්තරා වෙසඟනක්. ඒ වෙසඟන කඩා හැලෙන රූපයක්. දුටුවන්ගේ නෙත් සිත් වසඟ කරවන රූපයක්. එතකොට මේ වෙසඟන දැක්ක ගමන් අර කුමාරවරුන්ගේ හිතේ බලවත් රාගයක් හටගත්තා. එක කුමාරයෙක් ගිහිල්ලා මේ වෙසඟනට කතා කරලා කිව්වා එහෙනම් අද රාත්‍රියේ මම ඔහේ ළඟට එනවා කියලා කිව්වා. එතකොට ඒ කුමාරයා ඒක කියනකොටම එතින්ට තව කුමාරයෙක් ආවා. ඇවිල්ලා කිව්වා මේ අද රැයට කියලා කියන්න හැතිනුවට දැන් අර කුමාරයා අරක කිව්වා. එතකොට අර මේ අනිත් කුමාරයා කිව්වා නෑ ඔහේ වෙන දවසක මේ වෙසඟනව ගෙන්න ගන්නවා. අද මගත් එක්කයි මේ වෙසඟන ඉන්නේ. එතකොට එක වෙසඟනයි ඉන්නේ මෙතන කුමාරවරු ලොකු පිරිසක්. මේ කුමාරවරු මේ කෙනා මටයි කියලා මහ වාදයක් පටන් ගත්තා. ඒ වාදේ මුලින් අතින් පයින් ගහගත්තා. ඊට පස්සේ කඩු ඇදලා ගත්තා. ඇතෙන් කුමාරවරු මැරුණා. අර ඇඳගෙන ගියපු ඇඳුම් ආයිත්තන් ඔක්කොම ඇවිස්සුනා, ඉරිලා ගියා. හදාගත්ත උටුණු කැඩිලා ගියා. අර රතවල හරි ලස්සනට ගියානේ. ඒ රත එල්ලගෙන රතත් බිඳගෙන ඔන්න ගියපු හැටි කොහමද? ආපු හැටි කොහමද? ගියේ නම් තව්තිසාවේ දෙවිවරු වගේ. කාමී හැටි පිංතුනේ. ලාමක කාමී ස්වභාවයයි ඒ. ලාමක කාමී ස්වභාවයේ ආරම්භයේදී සැරසිල්ල ඇත. ඒ සැරසිල්ලට වසඟ වන්නේය. වසඟ වන සැරසිල්ල ස්ථීර නැත්තේය. පළගෙටියන් ගින්නට ඇදෙන ආසේ ගින්නට ඈතින් ගින්නට එනකොට පළගෙටියට හරි සන්තෝෂයි ෂා කියලා ගින්නට එන්නේ. ගින්න ඇල්ලුවා විතරයි මේක දැවෙනවා. දැවුනට පස්සේ ඉතින් ඔන්න අපිට පේනවා පළගෙටිය අපිට දුක හිතෙන්නේ නැද්ද? ගින්නට අහුවෙලා ඔන්න පැත්තකට වෙලා අර ඉතුරු වෙච්ච අණ්ඩ දෙක හොලව දඟලනවා. ඕන් ඔය වගේ සාමාන්‍ය මිනිසයාගේ ජීවිතේ ලාමක දේවල් වලට ආස කරලා කෙලවර වෙන්නේ එහෙම එකකින්. ඉතින් බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා දැක්කා ඉච්ඡවි කුමාරවරු ලස්සනට යනවා. එදා ඒක කතා වෙවි ඉන්නකොට ඕන්න ඊට පස්සේ භික්ෂුන්ට ආරංචි වුණා. ආන්නර වෙසඟනක් ඇවිල්ලා ඒක වෙසඟන බෙදා ගන්න බැරුව කඩු හරඹයක් ගිහිල්ලා කොටහක් මැරිලලු, ඇඳුම් ඉරිලලු, කරත්ත කැඩිලලු, අන්න ඔටුනුත් කඩාගෙන ගියාලු කියලා ආරංචි වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමීනි මෙහෙම සිද්ධියක් වෙලානේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔහොම තමයි. රතියා ජායති සෝකෝ ඇල්ම නිසා හටගන්නේ ශෝකයක්මයි. රතියා ජායති භයං ඇල්ම නිසා හටගන්නේ බයක්මයි. රතියාය විප්පමුත්තස්ස හැබැයි මේ ඇල්මේ ස්වභාවය මෙයයි කියලා අඳුනගෙන ඇල්මෙන් නිදහස් වුණා නම් නත්ති සෝකෝ ශෝකය නැත කුතෝ භයං මොන බයක්ද? එතකොට මේ මුනිවරු ආන් එහෙම උන්වහන්සේලා ඇල්මෙන් නිදහස් වුණා. නත්ති සෝකෝ උන්වහන්සේලාට ශෝකයක් නැත කුතෝ භයං. ඉතින් මොන බයක්ද? මේ සාමාන්‍ය ලෝකයේ මිනිස්සු ශෝකයෙන් සහ බයෙන් පෙළෙන්නේ කවරක් නිසාද? මේ නිකලස් මුනිවරුන්ගේ දහම් පහස නොලැබුණ නිසාය. ඒ නිසා ශෝකයේ බය උපද්දන දේම අපට සතුට උපද්දන දෙයයි සිතා අපි වැළඳ ගන්නවා. ඒ වැළඳ ගන්න දේ අපිට සතුට උපද්දන දෙයක් නෙමෙයි. ශෝකයක් සහ බයක් උපද්දන දෙයක්. දැන් බුද්ධ කාලේ මුනිවරුන්ගේ ජීවිත ගත්තාම දැන් අපි දැකලා තියෙනවානේ අපි අහලා තියෙනවා මේ සිදුවීම. බුද්ධ ශාසනයේ ධර්මසේනාධිපතීන් වහන්සේ දහම් සෙනවි සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ පැවිද්දට පත් වෙලා අරහත්ත්වේ සාක්ෂාත් කළා. ඉතින් ඊට පස්සේ පවුලේ ගොඩාක් අය ධර්මයට නැමුණා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට මල්ලි කෙනෙක් හිටියා. මල්ලිගේ නම රේවත. ඔක්කොමලා මේ දැන් සාරි බැමිණිය අම්මා ඉන්නවා. අනිත් ඔක්කොම පිරිමි ගැහණු දරුවෝ ඔක්කොම ටික ගිහිල්ලා මහාන වුණා. රේවත කුමාරයා විතරක් දැන් ඉතුරුලා ඉන්නවා ගෙදර. හැබැයි රේවත කුමාරයාටත් හිත මහාන වෙන්නමයි. මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේ බැහැ දකින්න ගියපු අවස්ථාවල
කියූ බණ මතක් වෙනවා. නුවණ තියෙන හින්දා ඒවා ගැන මේ ලාමක කොට හිතෙන්නේ නැහැ. දැන් මේ පැවිදි වෙන්න ආසාව ඉන්නකොට අම්මා කල්පනා කළා දැන් හිටපු ඔක්කොම පොලිමේ ගිහිල්ලා මහාන වුණා. දැන් මේ මගේ රේවත පුතාත් ගිහින් මහාන වුණොත් එහෙම කවුද මේ මහාසාර බ්‍රාහ්මණ පරම්පරාව අරගෙන යන්නේ ඉස්සරහට කියලා එහෙම හිතුවා. එහෙම හිතලා අම්මා විවාහය ඉක්මන් කළා. රේවත කුමාරයාගේ. රේවත කුමාරයාට බේරෙන්න බැරි වුණා. දැන් විවාහ වෙන දවසේ ඇවිල්ලා. විවාහයට ඉතින් අර විවාහයට මේ ලංකාවේ තියෙන සරසැවිලි වගේ නෙවෙයි ඉන්දියානු සරසිලි. ඉතින් මහා ලස්සනට අර මනමාලි සරසලා. රේවත කුමාරයාවත් ඉතින් සැරසිල්ලකින් සැරසුවා. දැන් විවාහ වෙන්න විවාහක ජෝඩුව මෙහිම අර සකස් කරපු මණ්ඩපයේ දෙපැත්තේ ඉඳලා ඉන්නවා. විවාහේ චාරිත්‍ර ආදියත් කෙරුණා. කෙරුණාට පස්සේ ඒ කාලේ තිබිලා දෙන චාරිත්‍රයන් විවාහේ සාර්ථකම වෙන්න කියලා. ඒ කියන්නේ නොකැඩුණු යුග දිවියක් සුවසේ ගත කරන්න ලැබෙන්න කියලා විශේෂ ආශිර්වාදයක්. කවුද මේ ආශිර්වාදේ කරන්නේ? මේ ආශිර්වාදේ කරන්නේ විවාහ දිවියක් නොකැඩී දීර්ඝ කාලයක් ගත කරපු දෙන්නෙක්. ඒ පැත්තේ හිටියා ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි අවුරුදු 120යි දෙන්නටම. මේ දෙන්න මේ අම්මා කිව්ව සාරි වැමිනිය ඕන්න පුතේ දිගාසිරි ලැබෙන්න සෙත්පතන්ට මේ ආච්චි සීයා එනවා කියලා ඔන්න ආවා. එනකොට පින්වතුනි හිතන්න අවුරුදු 120 කියලා. ඔබ දැකලා තිනේ මේ වර්තමානයේ අවුරුදු 80 85 වගේ හිටපු ආච්චිලා සීලාගේ ස්වභාවය කොච්චර වැහැරෙනවද කියලා. මේ වැහැරුණු ශරීර අපි දැකලා තියෙනවා. සමහර වැහැරුණු ශරීර මේ ශරීරය එල්ලා වැටෙනවා. ඒ තරම් වැහැරෙනවනේ. කටේ එක දතක්වත් නැහැ. ඇස් දෙක සම්පූර්ණ කුරුම්බා ලොද වගේ ඇහැට උඩින් ඇවිල්ලා ඇස් දෙක වැහිලා ගිහිල්ලා වෙවුලනවා. මේ ඇඟපතවල නහර වැල් එළියට ඇවිල්ලා ඕන ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි ආවා. ආවට පස්සේ හයියෙන් කවුරු හරි එතන ඉන්න කෙනෙක් කිව්වා මේ තමයි මනමාල ජෝඩුව දිගාසිරි පතන්ට කිව්වා. ඒ කන් හෙන්නේ නැති නිසා හයියෙන් කවුරු හරි කිව්වා. එතකොට මේ ආච්චි අම්මයි සීයයි දෙන්න අර මනමාල ජෝඩුවට දිගාසිරි වේවා කියලා බොහෝම අමාරුවෙන් කිව්වා. මේක කියනකොට හරියට දැන් ඒ දිගාසිරි පතනකොට අනිත් අය මොකද කරන්නේ? අප්පුඩි ගහනවා. රේවත කුමාරයා කල්පනා කරනවා හප්පේ දිගාසිරිය කියලා මට මේ දෙන්න ලැහැත්ති ඉන්නේ මෙහෙම එකක්ද? ඇයි මගුල් පෝරුවේ තියලා අරගෙන යනකොට නම් හරි ලස්සනයි. අලුත කඩපු මල් වට්ටි වගේ. ටික කලයි ඊටාම ටික කලයි අවුවට කර වෙච්චි අර මල් වට්ටි අවුවට කර වුණා වගේ මේවා විනාශ වෙලා යන්නේ නැද්ද? වැහැරිලා මේවා විරූපී වෙලා. දැන් සමහර ලාවට වින්ගතුන් බලන්න අපි දැකලා තියෙනවා සමහර ලාවට මලගෙවල් වලගේ ගියාම මෙරිච්ච ආච්චි අම්මලා සීලාගේ තරුණ කාලේ ෆොටෝ. සමහර ආච්චිලා සීලා මැරුණාම මේ වයසක කාලේ තියන්න ෆොටෝ එකක් නෑ. එතකොට අර මරණි ගාව තියෙනවනේ ෆොටෝ එකක්. ඕකට තියන්නේ තරුණ කාලේ. ආච්චිලා ගිහිම තරුණ වයසේ අවුරුදු 20 25 කාලේ ගත්ත ඔන්න ෆොටෝ එකක් තියෙනවා. ඒ ෆොටෝ එක බලලා ඒ ආච්චි අම්මා දිහා බලද්දී ඒ ෆොටෝ එකේ තියෙන මූණ යයි අඳුන ගන්න පුළුවන් එක ලකුණක්වත් ඒ මූණේ නැහැ. ඒ තරම් වෙනස් වෙලා. ඉතින් එහෙම වෙනස් වෙන එකක් නිවින්ගතුනේ මේ ඇල්මින් බදාගන්නේ නේ. එහෙම එකක් තමයි මේ විනාශ වෙලා යන එකක්. අපි මහා ආශාවකින් අල්ලගන්න මහන්සි වෙනවා. එතකොට රේවත කුමාරයාට ඔක තේරුණා මේ දිගාසිරි කියලා දෙන්න ලැහැත්ති වෙන්නේ මේ දත් හැලිලා යන වකුටු ගැහෙන වෙවුලන මේ එකක්. මේක හරියන්නේ නෑ මගේ ජීවිතේට පටල ගන්න එක කියලා. එදා ඒ වෙලේම හිතුවා කියනවා බේරෙනවා කියලා. අවසානයේ ඉතින් ওই මංගල රථේ යනකොට මංගල පෙරහැරේදී
මගේදී කිව්වා බේරෙන්න බැරි තැන මේ බලන්න මහා පින්වන්තයෝ බේරිලා පැනලා ගිහිල්ලා තියෙන හැටි. මේ මහා පින්වන්තයෝ මේ සම්බුද්ධ ශාසනයේ මහා ශ්‍රාවකයෝ බේරිලා පැනලා ගිහිල්ලා තියෙන හැටි අර මනමාලිත් එක්ක එක රතේ යන ගමන් බඩ අත ගාලා කිව්වා මේ බෑ ඉන්න බෑ කිව්වා. අමාරුයි කිව්වා. මේක හරියනවා කිව්වා බඩ එළිය ගියොත් එහෙම. ඊට පස්සේ මේ බඩේරියන්ට කියලා පොඩ්ඩක් දොට්ට යන්නම් කියලා ඔන්න කරත්තින් බැස්ස කැලේට. කැලේට බැහැලා ඉතින් සාමාන්‍ය කාටවත් පේන්න කරන්න නැති වෙන්න ඇතුළට ගියා. එතකොට පිරිස ඉතින් බලන් ඉන්නවනේ ටික වෙලා යනවනේ මේ ගිහින් එන්න කියලා. ඔය අතරේ දිව්වා. ඔය අතරේ අර ඇඳුම් ආයතන ටික ගලවලා විසික් කළා දිව්වා. දුවලා ගිහින් ආරාමයට යනකොට එළියෙම භික්ෂුන් වහන්සේලා හිටියා. ඒ ස්වාමීන් වහන්සේලාට දුවන ගමම කිව්වා අනේ ස්වාමීනි මොහොතක්වත් ප්‍රමාද කරන්න එපා. මාව මහාන කරගන්න කිව්වා. එහෙම බේරුනේ. ඉතින් අවසානයේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ නිසා පින්වතුනි ලාමක දේ පස්සේ අපි අපේ ජීවිතේ මෙහෙවවුවොත් ඒක ලාමක දෙයකින්ම අවසන් වෙයි. හැබැයි අපිට පුළුවන් වුණොත් සුළු හෝ උසස් දෙයක් වෙනුවෙන් අපේ ජීවිතේ මෙහෙවන්න. ඒ උසස් දේ විසින් අපිව විශාල උසස් බවකට අරගෙන යයි. ඒ නිසා මේ අපගේ භාග්‍යතුන් වහන්සේ විසින් මූලික බුද්ධ දේශනා තුල විස්තර කරලා තියෙන දේනුත් අපට වැටහෙන්නේ. ඊළඟට මේ ජීවිතය අවබෝධ කළ පසේ බුදු රජාණන් වහන්සේලා යමක් වදාරනවද? ඒ තුල ගැබ්බෙලා තියෙනෙත් ඒක. ඒ නිසා මේ ජීවිත කාලය ඊටාම කෙටි. ඊටාම කෙටි ජීවිත කාලය ඇතුලේ අපි කැමති වුණත් අකමැති වුණත් පින්වතුනි අපිට උරුම කරගන්න සිද්ධ වෙන දෙයක්. අපි මේ මොන විදිහට ජීවත් වුණත් අපි හිතමු තරාතිරමක් වශයෙන් කොහොම වුණත් ඊළඟට ධන නිර්ධන වශයෙන් කොහොම වුණත් ඊළඟට මේ උගත් නුගත්කම් අතින් අපි කොහොම වුණත් පින්වතුනි අපි උරුම කරගන්න එක නාකි වෙන එක. උරුම කරගන්න එකක් අපි ලෙඩ වෙලා යන එක. ඊළඟට අපි උරුමයක් අපි මැරෙන එක. ඒ වගේම උරුමයක් මරණයටපත් වෙනකොට මේ ලෝකයේ අපි සන්තෝෂ වෙන්න කියලා යමක් එකතු කරගත්තද ඒ එකතු කරගත්ත දේවල් දාලා යන්න වෙන එක. ඒක උරුමයක්. ඒ උරුමය ಜಾති ආගම් කුලමල කිසිම බෙහෙදයක් නැහැ. සියලු දෙනාට පොදු එක. සියලු දෙනා එහෙමයි. ඒ නිසා අසරණ නොවෙන්න නම් මරණය අභියස අසරණ භාවයටපත් නොවෙන්න නම් අපි තේරුම් අරගෙන ඉන්න ඕන. අපි නාකි වෙන බව, අපි ලෙඩ වෙන බව, අපි මැරෙන බව, මැරිලා මේ ලෝකයේ තියෙන සියල්ල අත්හැරලා අපිට යන්න වෙන බව. ඒ දේවල් අත්හැරලා යනකොට පින්වතුනි අපිට අරගෙන යා හැකි යහපත් දේ කුමක්ද? දැන් අපි මේ ලෝකේ අල්ල තියාගන්නවනේ යමක්. අපි දරු පැටවු ටික අපි අල්ලලා තියාගන්නවා. අපිට අතින් අල්ලන්න පුළුවන්. අපේ යාන වාහන අපිට අල්ලන්න පුළුවන්. අපේ එකිනෙකා මිත්‍රයෝ අපිට අතින් අල්ලන්න පුළුවන්. ආභරණ ටික අල්ලන්න පුළුවන්. සල්ලි අල්ලන්න පුළුවන්. ඉඩම් ඔප්පු අල්ලන්න පුළුවන්. මේ අල්ලන්න පුළුවන් එක දෙයක්වත් අපිට මැරලා යනකොට අර යන්න බෑ. අපිට අපිවම අල්ලන්න පුළුවන් මෙහෙම. අතින් අත මූණ අපිට අල්ලන්න පුළුවන්. මේ අල්ලන්න පුළුවන් අපේ ශරීරයවත් අපට අරගෙන යන්න බෑ. මේකත් මෙහි දාලා යනවා. අපි අරගෙන යන්නේ මොකද්ද? අපි අරගෙන යන්නේ අපි කරන කියන සිතන දේ. ඒ දේ අරගෙන යනකොට අපි හොඳ දෙයක් අරගෙන යන්න නම් අපි කොමක්ද කරගatiya යුතු දේ? ඕන භාග්‍යතුන් වහන්සේ වදාලා චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්ති මාගතං. දුරු රටක් ගෙවාගෙන මේ බොහෝ දුරක් ගෙවාගෙන දුරු රටක සුවසේ සේවය කළ තැනැත්තෙක් යලි මව් රට එන්නේය. ඥාතිමිත්තා සහජ්ජාච අභිනන්දන්ති යාගතං. ඔහු එන බව ආරංචි වෙන ඥාතීන් මිත්‍රයෝ හිතවතුන් ඔහුව සතුටින් පිළිගන්නට සැරසෙන්නේය. තතේව කත පුඤ්ඤම්පි අස්මා ලෝකා පරං ගතං. එලෙසින්ම බුදුරුවන දහම්රුවන සංගරුවන කියන තෙරුවන ගැන පැහැදීමෙන් යුක්තව බුදුරජාණන් වහන්සේගේ සොඳුරු ධර්මයේ ගැන පැහැදීමෙන් යුක්තව තමන්ගේ ජීවිතයට හොඳට පින් කරගත් යමෙක් ඇද්ද? ඔහු ඒ පින් කළ තැනැත්තේ
අස්මාලෝකා පරංගතං මේ ලෝකේ අත්තර පරලොව යන දාට පුඤ්ඤානි පතිගන්හන්තු පින නම් වූ දෙය පැමිණෙන්නේය. ඔහුව පිළිගන්නට පියං ඥාති වාගතං ප්‍රියමනාප ඥාතියසේ. ඒ නිසා අපිට ලොකු පිනක් පිංගතුනේ මේ අහන ධර්ම තුලින් විශේෂයෙන් මේ පසේබුදු උතුමන් ගැන සිත පහදව ගන්න එක. ඒ පසේබුදු උතුමන් ගැන අපට ධර්මයේ විවර කළ ඒ විස්තර සියල්ල අපට හෙළිදරව් කළ තිලෝගුරු මහා කාරුණික බුදුරජාන් වහන්සේ ගැන හිත පහදව ගන්න එක. මේ බුදුරජාන් වහන්සේ ගැන හිත පහදවගෙන බුදුරජාන් වහන්සේගේ අවවාදයේ සිහි කොට අපි මේ පසේබුදුවරුන්ට වන්දනා කරමු. මොකද භාග්‍යතුන් වහන්සේ වදාලා පසේබුදුවරුන්ගේ ගුණ කතා අහලා මේ පසේබුදුවරුන්ට සාදරයෙන් වන්දනා කරන්නට කියලා. ඒ නිසා ඒ උතුම් පසේබුදුරජාණන් වහන්සේලාට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. රැස්කල සියලු පුණ්‍ය ධර්මයෝ සක්දේව රජුන් ප්‍රධාන සියලු දෙවියෝ අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපයටම පත්වෙත්වා. දෙවියන්ගේ සියලු ආශිර්වාද අපට සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ ලබත්වා මේ ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ ලෙසම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. මහමෙවුනාව භාවනා අසපු වාසී මහා සංඝරත්නයට රටලෝක වාසී පූජනීය මහා සංඝරුවනට පින් අනුමෝදන් වෙලා අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දිනාටත් පින් අනුමෝදන් වෙලා ගෞතම සාසනයේ ධර්මාවබෝධ කිරීමේ වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුනා වූ මේ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් දහම් දේශනාව සඳහා දායකත්වයෙන් දරන ඒ සුපින්වත් හැම දිනාගේ නමින් මිය පරලොවට යෙදුනා වූ සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් ගුරුවරුන් ඇතුළු ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දිනාගේ නමින් මියගිය ඥාතීන් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිතේ සැපයටපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ අද දායකත්වයේ දරන මේ පින්වත් දරුවන්ගේ සුජීවත්ව සිටින දෙමාපියන් වන මාතර පදිංචි පින්වත් චාලට් අබේවීර මෑණියන්ට සහ එම්.එම්. පාලිත පියාණන්ටත් ගාල්ලේ පදිංචි සුජාතා එදිරිසූරිය මෑණියන්ට සහ නෙවිල් ප්‍රනාන්දු පියාණන්ටත් කිරුළපන පදිංචි නන්දා රණවීර මෑණියන්ට සහ ප්‍රේමලාල් රණසිංහ පියාණන්ට ඒ අද දේශනාවට දායකත්වයේ දරන දරුවන්ගේ ඒ ආදරණීය දෙමාපියන්ට මේ සියලු පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙලා මේ දරුවන් විසින් රැස්කොට අනුමෝදන් කරන ධර්ම දානමේ පින්කමේ අනුහසින් උතුම් තෙරුවනේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපතම සැලසේවා. නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂම සැලසේවා. ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඒ දෙමව්පියන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සීල පුණ්‍ය ධර්මයෝ අමරා රංජනී පුංචි අම්මාටත් කේශිකා අක්කාට සහ තරිඳු මල්ලීට අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවය සහ දීර්ඝායුෂ සැලසේවා කියන අදහසින් අපි පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ වගේම අද දවසේ මේ සදහම් දේශනාවට දායකත්වයේ දරන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි සහ මිල්දුරාහි පදිංචි ඒ පින්වත් දූ දරුවන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන්ව විශේෂයෙන් උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිස මේ පින් හේතු වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ පින් හේතු වේවා කියන මේ උතුම් බලාපොරොත්තු ඇතුව මේ පින රැස් කළේ. ඉතින් මාසික ධර්ම දාන සමාජිකාවන්ට සහ ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාට සුපින්වත් ඔබට පින් අනුමෝදන් වෙලා කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් ඒ ඇසුර ආරක්ෂා වීම පිණිසත් ගෞතම සාසනය තුල ධර්ම අවබෝධය පිණිසත් ඔබ හැමට වාසනාව ලැබේවා. හැම දිනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.